සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරේ වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් අද දවසෙත් ජීවිතයට ඉතාමත් වටිනා දහම් කරුණක් ශ්‍රවණය කරනවා. මේ කාරණාව අද දවස් ඉගෙන ගන්න දහම් කාරණාව හරි වටිනවා. ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලියෙන් විකාශනය කරවන්නට දායකත්වයේ දරලා ධර්ම දානයේ කොටස්කරුවන් බවට පත්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් කාලිංග හේරත් මහත්මයා සහ නිරෝෂණී මාපා මහත්මිය, චේතනී දියණිය සහ චෙනුක පුතා, ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා දෙසැම්බර් මාස 16 වන දින 9 වෙනි ජන්මදිනයේ දෙන චේතනී හේරත් දියණියට, දෙසැම්බර් 18 වන දින 77 වෙනි උපන්දිනයේ දෙන කාලිංග මහත්මයාගේ පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දානය සිද්ධ කරනවා. ඉතින් උපන්දිනයේදී තිබෙන චේතනී දුවටත් ඒ වගේම කාලිංග මහත්මයාගේ පියාණන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් ජීවිතය යහපතත් සැලසේවා කියන අදහස පෙරටු කරගෙන සෙත්පතමින් අද අපි මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරමු. පින්වතුනි, සම්මා දිට්ඨිය කියන කාරණාව සෑම බෞද්ධයෙක් විසින්ම නිතර අසා තිබිය යුතු එකක්. නිවන් මාර්ගය ආරම්භ වෙන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ නිසා සසර දුක් කෙලවර කරගන්න කැමති කෙනෙක්, ප්‍රඥා සම්පත්තිය උපද්දව ගන්න කැමති කෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ වදාළ මහරහතන් වහන්සේලා ස්පර්ශ කරන ලද මහා කුසල් ස්පර්ශ කරන්න කැමති කෙනෙක් අනිවාර්යෙන් දැනගත යුතු දෙයක් මේ සම්මා දිට්ඨි කියන කාරණාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කියන කාරණාව නොයෙක් වචන වලින් නොයෙක් ආකාරයෙන් දේශනා කොට වදාළා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා හරි ලස්සනට තේරෙන සූත්‍ර දේශනාවක් අද මේ පින්වතුන්ට අපි කියලා දෙනවා. මේ දේශනාව සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ කන්ද සංයුත්තේ පඨම නන්දික්ඛය සූත්‍රය. හරි ලස්සනට මේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. අපිත් හැකි ධර්ම දේශනාවල භාග්‍යවතුන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මා දිට්ඨිය ගැන විස්තර කරපු දේශනා නොයෙක් ආකාරයෙන් විස්තර කරපු දේශනා විටින් විට ඔබට කියා දුන්නා. අදත් ලස්සන දේශනාවක්. අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු රූපං අනිච්ඡන්ති පස්සති. අනිත්‍ය වූ රූපයම භික්ෂුව අනිත්‍ය වශයෙන් දකිනවා.
ඔන්න රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන්ම දකිනවා. සාස්ස හෝති සම්මා දිට්ඨි. අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. රූපය අනිත්‍යයි. ඒක අනිත්‍ය වශයෙන්ම දකිනවා. ඒක සම්මා දිට්ඨිය. සම්මා පස්සං නිබ්බින්දති. සම්මා පස්සං නිබ්බින්දති කියන්නේ සම්මා දිට්ඨියෙන් දකිනකොට තමයි කලකිරෙන්නේ. අවබෝධයෙන් කලකිරීමෙන්නේ සම්මා දිට්ඨියෙන් යමක් දිහා බලනකොට. නන්දික්ඛය රාගක්ඛයෝ. එතකොට නන්දිය ෂේ වෙනවා. නන්දි කියන්නේ ඇල්ම, කැමැත්ත. ඇල්ම ෂය වෙනවා. එතකොට නන්දික්ඛය රාගක්ඛයෝ. එතකොට රාගය ෂය වෙනවා. ඇල්ම ෂය වෙනකොට රාගය ෂය වෙනවා. රාගක්ඛයා නන්දික්ඛයෝ. රාගය ෂය වෙනකොට ඇල්ම ෂය වෙනවා. නන්දි රාගක්ඛයා චිත්තං. නන්දි රාගය ෂය වුනොත් සිතක විමුත්තං සුවිමුත්තං තිඋච්චති. එයා නිදහස් වූ කෙනෙක්, මනාව නිදහස් වූ කෙනෙක් කියලා කියනවා රහතන් වහන්සේ. සෝතාපන්න වීමත් මෙතන තියෙනවා, රහත් වෙන හැටිත් තියෙනවා. සෝහන් වෙනවා කියන්නේ සම්මා දිට්ඨියටපත් වීමනේ. එතකොට අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන්ම දකීම තමයි සම්මා දිට්ඨි. ඒ කියන්නේ ඒක තමයි සෝහන් වෙනවා. සෝහන් වෙනවා කියන්නේ අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන්ම දැක්කා. සාස හෝති සම්මා දිට්ඨි. ඒක යාගේ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියෙන් බලනවා. රූපය ගැන යන්තාක් බලනවා. ඒ රූපය ගැන යම්තාක් බලනකොට රූපය ගැන අවබෝධය කලකිරීම උපදිනවා. දැන් මේ නිබ්බින්දති කලකිරීම කියන වචනය මනාව යෙදෙන්නේ සම්මා දිට්ඨියෙන් දකින්න කෙනෙකුගේ ඇතිවෙන කලකිරීම. ඒතකොට එහෙනම් සාමාන්‍යයෙන් අපිට කලකිරුණා කියන වචනේ කොහොමද යෙදෙන්නේ? සාමාන්‍ය ව්‍යවහාරේ අපි කියනවානේ කලකිරිලා අප්පා ඉන්නේ. ඒක යෙදෙන්නේ එක්කෝ අපේක්ෂා භංගත්වය. ඔය කලකිරුණා කියන්නේ අපේක්ෂා භංගත්වය. ඊළඟට එහෙම නැත්තම් දෝමනස්සය. කෙනෙක් දුකෙන් දෝමනස්සෙන් ඉන්නකොට කෙනෙක් අනිතයි කියන මොකෝ කලකිරිලා වගේ. ඒකට අර පාලියේ තියෙන දෝමනස්ස කියන වචනේ තමයි අද සිංහල භාෂාවේ කලකිරීම කියන එක පාවිච්චි වෙන්නේ. එතකොට පාලියේ නිබ්බින්දති කියන වචනේ දෙන්නේ සම්මා දිට්ඨියෙන් යුතුව යමක් දිහා බලනකොට, සම්මා දිට්ඨියෙන් යුතුව යමක් දිහා බලනකොට ඒකට ඇලෙන්න දෙයක් දකින්නේ නැහැ. ඊට පස්සේ මේ මොකද්ද කියලා හිතෙනවා. එතන අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. ඒ කියන්නේ අර්ථයක් නැති, හරයක් නැති, මම මගේ ආත්මය කියලා ගන්න බැරි දෙයකට ඇයි මේ ඇලෙන්නේ කියන කලකිරීම පිහිටනවා. ඒ නිදහස් වෙන සිටිවිලි උපදිනවා. දැන් කලකිරීමත් එක තියෙන දමල ගහලා යන්න හිතෙනවා. එපා වෙනවා. බැහැර කරන්න හිතෙනවා. ඕවනේ දැන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ. එතකොට මෙයාට යෙදෙන්නේ මේ කවුරුවත් බැහැර කරන එක නෙවෙයි. රූපේ කෙරෙහි ඇල්ම දුරු කරන්නේ කොහොමද කියලා. එහෙමයි උපදින්නේ. මොකද නිබ්බිදාව කියන එකට ඊළඟ වචනේ තමයි නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණොත් තමයි නොඇලෙන්නේ. ඒ කියන්නේ නොඇලෙන පසුබිම හදන්නේ කලකිරීම තුලින්. ඒ අවබෝධයෙන් කලකිරීම. ඒ අවබෝධයෙන් කලකිරීම උපද්දවන්නේ සම්මා දිට්ඨියෙන් දකිනකොට. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඇත්ත ඇති සැටියෙන් දැකීම. ඒ නිසා තමයි මිනි කපන මේ මිනි සම්බන්ධයෙන් කටයුතු කරන අයට එහෙම නැත්නම් අපි කියමු දොස්තරලා ශාරීරික සම්බන්ධයෙන් කපලා ඔපරේෂන් කරලා එහෙම කරලා මේ ලේ සැරව කුණු
ජරාව මේ ඔක්කොම දකින දොස්තරලට ශරීරය ගැන කලකිරීම උපදින්නේ නැහැ. එයාලා ආයේ නාලා ගිහිල්ලා ආයේ පරණ කාම ලෝකෙට වැටෙනවා. ඇයි ඒ? එයාලා මේ ශරීරය දිහා දැක්කේ සම්මා පස්සන් නෙවෙයි. සම්මා පස්සන් කියන්නේ සම්මා දිට්ඨියෙන් නෙවෙයි. සම්මා දිට්ඨියෙන් රූපයක් දිහා බලනකොට කලකිරීම උපදිනවා. මේක හුරු දෙයක් නෙවෙයි අපිට. නුහුරුයි අපිට. ඇයි නුහුරු? පුරුදු කරලා නැහැ සංසාරේ. රූපේ අනිත්‍ය වශයෙන් දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ රූපය. ඉතින් කෙලින්ම හිතන්නකො මේ ශරීරය කියලා. මේ ශරීරය සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. අපිට ඇහැට පේන රූප ශබ්ද ආදී දේවලුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ මේ රූපය අනිත්‍යයි. ඔයාලා හිතන්නේ එකපාරම කෙස් පැහෙනවද? ඒකේ කෙස් පැහෙන තැනට ඒ කෙස් ටික දිරවනවා උපන්දා ඉඳලා. මව් කුසේ ඉඳලා. ඇස් දිරවනවා ඒ තැන දක්වාම. මේ කය මොහොතින් මොහොත අඩපණ වෙවි යනවා. මරණයට ලං වෙනවා. වෙනස් වෙනවනේ. ඒකනේ අනිත්‍ය කියන්නේ. එතකොට ඇත්තටම මේ රූපය අනිත්‍යයි. දැන් අපි නියපොතු කපනවා. ආයෙ වැවෙනවා. ඒතකොට නියපොතු කපලා වැවුනේ ඊළඟ ඉන්න සතිය එකපාරම වැවෙනවද? නැහැ. කපපු මොහොතේ පටන් එනවා. කියන්නේ කපපු මොහොතේ පටන් මේක අනිත්‍ය වෙනවා. අපි මේ අනිත්‍ය ඡේදනය කරන්න බෑ මගේ. නියපොතු කපලවත් අනිත්‍ය ඡේදනය කරන්න බෑ. කෙස් කපලා කෙස් ඡේදනය කරන්න මේ අනිත්‍ය ඡේදනය කරන්න බෑ. අනිත්‍ය වෙවි යනවා. දැන් අපි මෙහෙම යනවා. මෙහෙම යද්දි එක එක දේවල් තියෙනවා සුළඟ වගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු සුළඟ වගේ තියෙනවා. මෙහි වේගෙන් අපිව පාස් කරගෙන යනවා. යනකොට අපිව අල්ලන්න හදනවා. අල්ලන්න බෑ. ඇයි ඒව අනිත්‍ය නැමැති සුළඟ යනවා. ඒතකොට අනිත්‍ය වූ රූපය අපි හිතාගෙන ඉන්නවා නිට්ටයයි කියලා. ස්ථිරයි කියලා. ඒක තමයි අපේ මිත්‍යා දෘෂ්ටිය. කෙනෙක් අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක සම්මා දිට්ඨිය. ඊට පස්සේ දැන් ඔන්න අපි කියමු සම්මා දිට්ඨියටපත් වෙලා නැහැ කෙනෙක්. නමුත් එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සද්ධාවටපත් වෙලා. එයා අනිත්‍ය වූ රූපය අනිත්‍යයි කියලා විමසන්න පටන් ගන්නවා. අන්න එයා තමයි සම්මා දිට්ඨිය පුරුදු කරන කෙනා. සම්මා දිට්ඨිය පුරුදු කරන කෙනා. ඉතින් ඒ වගේ ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා. පටලවෙන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු වේදනං අනිච්ඡාති පස්සති. අනිත්‍ය වූ වේදනාව කොහොමදත් අනිත්‍යයි. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන්ම දකිනවා. සාස්ස හෝති සම්මා දිට්ඨි. ඒක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් යුතුව බලනකොට අන්න ওই දැක්මෙන් අනිත්‍ය වශයෙන් බලනකොට තමයි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ. නන්දික්ඛයා රාගක්ඛයෝ ඇල්ම දුරු වෙනවා. එතකොට රාගේ ෂය වෙනවා. රාගක්ඛයා නන්දික්ඛයෝ රාගේ ෂය වෙනකොට ඇල්ම ෂය වෙනවා. එහෙනම් රාගයට කලින් ඇල්ම එනවා. ඉස්සෙල්ලා ඇල්මෙන් ඇසුරු කරනවා. පස්සේ රාගෙන් ඇසුරු කරනවා. නන්දියෙන් රාගය හට ගන්නවා. රාගයෙන් ඇසුරු කරනවා. රාගයෙන් පිනා යනකොට ඇල්ම හට ගන්නවා. රාගයෙන් ඇල්ම හට ගන්නවා. ඇල්මෙන් රාගය හට ගන්නවා.
හැබැයි යම් දවසක අනිත්‍ය වූ රූපය, අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කොත් ඇල්මත් නැති වෙනවා, රාගෙත් නැති වෙනවා. නන්දි රාගේ ෂේ වුණාට පස්සේ හිත නිදහස් වෙනවා. හිත නිදහස් වුණාට පස්සේ මනාව කෙලෙස් වලින්, රූපයෙන්, වේදනාවෙන් නිදහස් වූ සුවිමුත්තං. සුවිමුත්ත කියන්නේ රහතන් වහන්සේට. හැබැයි මතක තියාගන්න, ඉස්සෙල්ලාම රාගේ ෂේ වුණාද, ඉස්සෙල්ලාම ඇල්ම ෂේ වුණාද නැත. ඉස්සෙල්ලා උනේ අනිත්‍ය රූපේ අනිත්‍ය වශයෙන් දැක්කා. අනිත්‍ය වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කා. අනිත්‍ය කියන එක තේරුම් ගන්න නැතුව රාගේ ෂේ වෙන්නේ. අනිත්‍ය කියන එක තේරුම් ගන්න නැතුව ඇල්ම ෂේ වෙන්නේ. අපි සමහර දේවල් වලට ඇල්ම තියෙනවා, පස්සේ ඒව අතහැරලා දානවා. ඒ අතහැරලා දැම්ම කියන්නේ අමතක කරලා දැම්මා. නමුත් ඇල්ම කොහෙට හරි හට ගන්නවා. හුළඟක් හමාගෙන එනකොට අපි ඒකට හුළඟ පැත්තක තියන්නකෝ. සැඩ පහරක් වතුරක් ගලාගෙන එනකොට අපි මේ පැත්තේ දොර වැහුවා. ඒ වතුර යන්න පුළුවන් තැනකින් යනවා. ඒ වගේ ඇල්ම කොහින් හරි එනකොට අපි ඒකට ආවරණයක් දානවා. හැබැයි ඇල්ම තව කොහින් හරි යනවා. එක්කෙනෙක් අතාරිනුට තව කෙනෙකුට ඇලෙනවා. එක හඬක් අත්හරිනුට තව හඬකට ඇලෙනවා. එක රසයක් අත්හරිනුට තව රසයකට ඇලෙනවා. අපිට එක එක්කෙනා අත්හැර යනවා. එක එක හඬ අපි අත්හරිනවා. පුංචි කාලේ ඉඳලා බලන්න. මොන්ඩිසෝරිත් පැත්තක තියන ඉස්සෙල්ලා අපි අම්මාගේ තුරුලට වෙලා අපි කිරි බොණ්ඩයි ආසා. වෙන ලෝකයක් නැහැ. ඊට පස්සේ කිරි බිබී ඉඳලා ඒකේ ඇල්ම අත්හැරලා නිින්දට වැටුණා. ඊට තව මෝරනකොට සෙල්ලම් බඩු ගෙනත් දුන්නා. ඊට පස්සේ අම්මගේ පපුවෙන් අයින් වෙලා සෙල්ලම් බඩු බදාගත්තා. ඒවට බඩගිනි වුණාම ඒක අත්හැරලා ආය අම්මගේ එල්ලෙනවා. තව ලොකු වෙනවා. එයා මිදුලේ දුවරන්ට පයින්ට ආසයි. බඩගිනි දැන් අම්මගේ පපුවෙන් එයාට කිරිමදි. එයාට මොනවා හරි කන්න ඕන. එයා බිස්කට් ඉල්ලනවා. සමබෝස ඉල්ලනවා. කේක් දේවල් එයා ඉල්ලනවා. එයාට කෑම බීම ඕන. ඊට පස්සේ එයා ඒවත් අත්හරිනවා. ඊට පස්සේ එයා ඉස්කෝලේ යනවා. ඔහොම ගිහිල්ලා කට්ටිය ළඟ ස්මාර්ට් ෆෝන් තියෙනවා. එයා අඬනවා ඒව ඕන කියලා. ඊට පස්සේ එයා අම්මා තාත්තා ඔක්කොම අතහැරලා ෆෝන් එක බදා ගන්න. පස්සේ ඒව ඔක්කොම අතහැරලා කවුරු හරි ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි අල්ලා ගන්නවා. ඒ වගේ එක අත්හැරලා තව අය ගෙල්ලුණා. අත්ෙන් අත්තට පයින් වඳුරෙක් වගේ. එක අතක් අත්හරිනකොට තව අතක් අල්ලගත්තා. ඒ නිසා සාමාන්‍ය ලෝකයේ ඇල්ම අත්හැරීම සම්මා දිට්ඨිය නෙවෙයි. ඇයි ඒ අත්හැරීමෙන් සම්පූර්ණ නිදහසුන් නැත්තේ ඔහු? ප්‍රතිපදාව හරියට කියන්නේ. ප්‍රතිපදාව මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කොත් ඒක සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් ලෝකෙ දිහා බලනකොට තමයි අත්හැරීම උපදින්නේ. අවබෝධයෙන් කලකිරීම උපදිනවා. ඒකත් එක්ක අත්හරිනවා. නන්දියේ ෂේ වෙනවා, රාගයේ ෂේ වෙනවා. ස්ථිර විසඳුම එන්නේ එතන. එහෙනම් මේ ලාටු වගේ ඇලෙන ගතිය. ඊළඟට ගින්දරකට වැටිලා වගේ රාගයෙන් පිච්චෙන ගතිය. මේවා නැති කර ගන්නට නම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්න ඕන. අන්න දැන් සිහි කරන්න සතර සතිපට්ඨානෙ අපි ඉගෙන ගන්නකොට කායානුපස්සනාව වැඩුවන්නේ. දැන් කායානුපස්සනාව අන්න මෙතෙන් එන්නේ දැන්. සම්මාදිට්ඨියට එන්නේ. ඒ කායානුපස්සනාවේ පේනවා ආස්වාස් ප්‍රාස්වාස අනිත්‍යයි කියලා. ආස්වාස් ප්‍රාස්වාස අනිත්‍යයි කියලා. ඒ වගේ මෙයා දැක්ක දෙතිස් කුණප කොට්ටාසය. ඒත් එක මෙයා දැක්ක හතර මහා ධාතු. කය ඉරියව් පැවැත්ම. හොඳට තේරෙනවා මේක ස්ථිරසාර දෙයක් නෙවෙයි අනිත්‍ය දෙයක් කියලා.
දැක්කද සතර සතිපට්ඨානයේ සම්මාදිට්ඨියට කොච්චර උපකාර වුණාද කියලා. කයේ යථා ස්වභාවය පේන්න මේක අනිත්‍යයි කියලා වැටහෙනවා. මවාගත් අනිත්‍යයක් නෙවෙයි. අපි භාවනා කරන්න පටන් ගන්නකොට හිතෙන් මවා ගන්නවා අනිත්‍යය. ඒක සම්මාදිට්ඨිය නෙවෙයි. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තටම අනිත්‍ය දකිනවා. හැබැයි ඒ ඇත්තටම අනිත්‍ය දකින්න හිතෙන් අදහාගත්ත අනිත්‍ය ඕන. ඒ කියන්නේ අනිත්‍ය විදිහට එයා දකින්න ඕනේ හේතුන් නිසා හට ගන්නවා හේතු නැතිවීම නැති වෙනවා. එපමණ එතනම තියෙනවා ස්ථිර නැහැ කියන එක. දැන් ආයි පටිච්චසමුප්පාද දැනීමේ වටිනාකම. පටිච්ච සමුප්පාදේ විමසීම තුළින් හේතුඵල ධම විමසීම තුළින් අනිත්‍යම ප්‍රකට වෙනවා. අනිත්‍යම ප්‍රකට වෙනවා. එහෙනම් අනිත්‍ය වූ රූපය මේ ශරීරය දැන් අපි කායානුපස්සන වඩද්දී මතකද මේ පින්වතුන්ට අපි කරුණු සීකලා මේ ශරීරය නව දොරකින් අසුචි වැగిරෙන හැටි. දහඩිය දහන හැටි. මේ පිහිනවා මේ එනවා. මේ හොදනවා මේ ජරා වෙනවා. මේ ශරීරය නව දොරකින් අසුචි වැగిරෙනවා. කවදාවත් කබ කඳුළු ඉවර වෙන්නේ නැහැ. කවදාවත් නහයෙන් වැగిරෙන හොටු ඉවර වෙන්නේ නැහැ. මැරෙන කල් ඉවර වෙන්නේ නැහැ. හොටු හිර වෙලා සෙම වැగిරිලා මැරෙන්නේ. මැරුණට පස්සෙත් ඕජාව ගන්නවා. කවදාවත් අසුචි බොක්කේ අසුචි ඉවර වෙන්නේ නැහැ. මේ ශරීරයේ දෙස බලන්න. අනිත්‍ය වූ ශරීරය. ඇඟ හොදලා දැන්නම් ඇඟ පිරිසිදුයි කියලා කට ඇරලා කියන්න බෑනේ. වැවකින් නාලා ගොඩ එනකොට දාඩිය දානවා. විඳකින් නාලා ගොඩ එනකොට දාඩිය දානවා. මේ නාලා මේ හැරෙනකොට දාඩිය දානවා. අද රෙදි හොදලා හිට අඳනකොට ආයෙත් කිලිටි වෙනවා. මෝන හොදලා නිදාගෙන නැගිටිනකොට ආයෙත් හොදන්න ඕන. ඇඟි පැහෙනවා. මේ කයේ ස්වභාවය නිට්ටිය නෑ. එක ඉරියව්වකින් ඉන්න බෑ. ඉඳගෙන ඉන්නකොට දැන් ඇති කියලා හිතෙනවා. හිටගෙන ඉන්නකොට කකුල් රිදෙනවා කියලා හිතෙනවා. නිදාගෙන ඉන්නකොට ඇඟට පණ නැහැ කියලා හිතෙනවා. එක ඉරියව්වකින්වත් අපිට ඉන්න බෑනේ. ඒතකොට මේ කය නිට්ටිය නෑනේ. රූපේ නිට්ටිය නෑනේ. මේ රූප ශබ්ද ගන්ධ රස පහස පට ගාලා වෙනස් වී යන එකත් එක්ක මේ රූපස්කන්ධෙත් වෙනස් වී යනවා. එක මොහොතක් එක තප්පරයක් නිට්ටියව පවතින්නේ. එක මොහොතක් එක තප්පරයක්. සෑම මොහොතකම අනිත්‍ය වෙලා යනවා. සෑම මොහොතකම අනිත්‍ය වෙලා යනවා. සෑම මොහොතකම වේදනාව වෙනස් වී යනවා. එතකොට මේක අනිත්‍ය වූ වේදනාව, සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව අනිත්‍යමයි. ඒක අනිත්‍යදී අනිත්‍ය වශයෙන්ම දකිනවා. මේ වේදනාව අනිත්‍යයි නේ කියලා. අන්නේ අනිත්‍ය වශයෙන් දකින්නකොට ඒ දැක්මට තමයි කියන්නේ සම්මා දිට්ඨිය. අන්න යහපත් දැක්ම. අන්න හරි දැක්ම. අන්න සම්‍යක් දැක්ම. අන්න සම්මා දිට්ඨිය. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන්ම දැක්කා. ඊළඟට දැන් තේරුම් ගන්න මේ අපි මෙච්චර ගාම්භීර සම්මා දිට්ඨිය කියන වචනේ අපි අර ඉස්කෝලවල දහම් පාසල් වල විභාග ලියන්න හරි දැක්ම කියලා වචනෙන් ලිව්වට මේ වචනේ කොච්චර අර්ථයක් තියෙනවද? මේ අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වශයෙන් දැක්කොත් අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කොත් තවම කෙලෙස් නැති වෙලත් නැහැ. එහෙම දැක්කොත් එයා එපමණකින්ම සතර අපායෙන් නිදහස් වෙනවා. එපමණකින්ම සතර අපායෙන් නිදහස් වෙනවා. සංසාරයට බැඳලා තියෙන සංයෝජන තුනකින් නිදහස් වෙනවා. එයා මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා. අපිට ඕන විදිහට තියාගන්න පුළුවන් කියලා.
ඊළඟට මම කියලා සක්කාය දිට්ඨියෙන් තමයි එයා මේවා අල්ලගෙන හිටියේ. තමන් කියලා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මෙහෙම එකක්. සාමාන්‍ය සක්කාය දිට්ඨිය කියන එක හැම මොහොතකම හැම තප්පරයකම තියෙනවා. නමුත් ප්‍රකට වෙන තැනක් කියන්න. ඔන්න අපි කණ්ඩායම් ෆොටෝ එකක් ගහනවා. ඒතර කණ්ඩායම් ෆොටෝ එකක් ගහලා ඒක දැන් ඔන්න ඒක ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි print out එකක් හරි අරගෙන දැන් එයාට පෙන්නනවා. පෙන්නපු ගමන් මෙයා group ෆොටෝ එකේ එකපාරම බලන්නේ කොතනද? මම කොතනද? ඒතර අර රූප ටික ඔක්කොගෙම අතරින් කෙලින්ම තමා වේවි තමන් නෙවෙයි ඔය. ඔය හොයන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. මම කියලා ගත්තා. ඊට පස්සේ ඔන්න මේ පන්තියේ ළමයි ඔක්කොටම සර් බයිනෝ. ටීචර් බයිනෝ. ඒතර පොදුවේ අහගෙන ඉන්නවා. එකපාරව නම කියලා බයිනෝ. අර බැනපු වචන ටිකම නම කියලා බයිනෝ. නම කියපු ගම මෙයා රිදෙනවා වැඩි. ඇයි ඒ නම යාලා ගත්තා මම. පොදුවේ බයිනකොට ගාණක් නැහැ. නම කිව්වොත් තමයි. තනියෙන් කතා කරලා වාද කරනවා. ඔන්න දැන් රිදෙනවා. පිරිසක් මැද බයිනවා යාට. රිදෙනවා වැඩි. ඇයි සක්කාය දිට්ඨියේ තියෙන පවර් එක. වැරද්දක් වෙච්ච ගමන් බලනවා කවුරුත් දැක්කද? සක්කාය දිට්ඨියේ පවර් එක මම කියන එක්කෙනෙක් රකින්නවා යා. සෝතාපන්න වෙච්ච කෙනාට මම කියලා කෙනෙක් රකින්න දෙයක් එයා ප්‍රඥාවෙන් දකින්නේ. එයා අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වශයෙන් දකිනවා. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන් දකිනවා. අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වූ සංඥාවක් විදිහට. සංඥාව කියන්නේ හඳුනා ගැනීම. ඇහෙන් රූප හඳුනා ගන්නවා. කනින් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රසය හඳුනා ගන්නවා. කයින් පහස හඳුනා ගන්නවා. සිතෙන් අරමුණු හඳුනා ගන්නවා. සිතිවිලි. ඒ හඳුනා ගැනීමට තමයි සංඥාව කියලා කියන්නේ. ඒතර මෙයාට තේරෙනවා හඳුනා ගන්නත් ඇහත් රූපයත් විඥානයත් එකතු වුණොත් තමයි හඳුනා ගැනීම තියෙන්නේ. කන ශබ්දයත් විඥානයත් එකතු වීම තමයි හඳුනා ගැනීම. ඒකෙන් තමයි හඳුනාගන්නේ ඒක. ස්පර්ශ පස්සපච්චය සංඥා. ස්පර්ශය නිසායි සංඥාව හටගන්නේ. මෙයාගේ වැඩ කැලලක් නෙමෙයි. දැන් අපි හිතන්නේ මමයි බලන්නේ කියලානේ අපි හිතන්නේ. මමයි බලන්නේ. ඒ ඇත්තට මේක නෙවෙයි තියෙන්නේ. ඇහැයි රූපයයි විඥානය එකතු වුණොත් තමයි පේන්නේ. කනයි ශබ්දයයි විඥානය එකතු මට ඕන විදිහට කරන්න බෑ. මට ඕන තමන්ට ඕන විදිහට මේක කරන්න පුළුවන් නම් අන්ධයාටත් රූප පේන්න බෑ. ඇයි අන්ධයෝ කැමති නැද්ද රූපේ බලන්න? එහෙනම් කතා කරන්න බැරි කෙනාටත් ගොළු කෙනාටත් ඇහෙන්න බෑ. ඇයි එහා කැමති නැද්ද අහන්න? එයාට ඕන වුණාට කරන්න බෑ. ඇයි? ඒක ඇහෙනවා කියන එක හේතුඵල ධමයක්. කනයි ශබ්දයයි විඥානය එකතු වීම. පැහැදිලිද? එහෙනම් මේ හේතුඵල ධමයට අනුවයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. සංඛාර කිවි චේතනා පහළ කිරීම. ඇහැයි රූපේ විඥානය එකතු වුණාට පස්සේ ඒ ස්පර්ශය නිසා රූපේ දැන් දකින්නවනේ. ඒ දකින්න රූපය කියන්නේ චේතනා පහළ වෙනවා. ඇහෙන ශබ්දය කියන්නේ චේතනා පහළ වෙනවා. ඒ චේතනාව පහළ වෙන්න නම් ඒ ස්පර්ශය ඕන. ඇහැයි රූපේ විඥානය එකතු වෙන්න ඕන. ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් විඥානයේ සමග එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ස්පර්ශය කියන එක තියෙන්නේ. එතකොට මෙයාට හේතුඵල ධමයක් විදිහටම මේක පේනවා. එතකොට මෙයාට පේනවා මේක යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතුඵල ධමයෙන් හටගත දේ හේතුඵල ධමයෙන්ම නැති වෙලා යනවා කියලා. අනිත්‍ය වූ සංස්කාර චේතනාව අනිත්‍ය වශයෙන්ම දකිනවා. සාස්ස හෝති සම්මා දිට්ඨි.
ඒක සම්මා දිට්ඨිය. ඔන්න සෝතාපන්න බව කියන්නේ ඔකට. සම්මා පස්සම් භික්ඛවේ නිබ්බින්දති. ඒ සම්මා දිට්ඨියෙන් යුතුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විමසනකොට තමයි අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ. අන්න එතකොට නන්දික්ඛයා ඇල්ම ඡය වෙනවා. නන්දික්ඛයා රාගක්ඛයෝ. එතකොට රාගෙ ඡය වෙනවා. රාගේ ඡය වීමෙන් ඇල්ම ඡය වෙනවා. නන්දි රාගක්ඛයා චිත්තං විමුක්තං. නන්දි රාගේ ඡය වුණ සිත නිදහස් වූ සිතක්. සුවිමුත්තන්ති උච්චති. සුවිමුත්තයි රහතන් වහන්සේ. පැහැදිලිද? දැන් මේ සෝවාන් වෙනවා කියන එකයි රහත් වෙනවා කියන එකේ වෙනස බලන්න. අනිත්‍ය වූ විඥානයේ අනිත්‍ය වශයෙන්ම දකින එක තමයි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියෙන් යුතුව විඥානයේ දිහා හොඳට බලනකොට විමසනකොට අවබෝධයෙන් කලකිරීම උපදිනවා. එතකොට ඇල්ම ඡය වෙනවා. ඇල්ම ඡය වෙනකොට රාගේ ඡය වෙනවා. රාගේ ඡය වෙනකොට ඇල්ම ඡය වෙනවා. නන්දි රාගේ ඡය වුණ සිත තමයි නිදහස් වුණ හිත. මනාව නිදහස් වුණ සිත රහතන් වහන්සේ. එහෙනම් සෝවාන් නොවි කවදාවත් රහත් වෙන්න බෑ. සෝවාන් නොවි රහත් වෙන්න බෑ. හොඳට කල්පනා කරන්න. එතකොට ওই නන්දික්කය සූත්‍රي ඔන්න ওই විදිහට තමයි සම්මාදිට්ඨියකින් විස්තර වෙන්නේ. දැන් කුසල් අකුසල් වීම දන්න ගතිය, පේන ගතිය. ඒකට අපි කියවනේ මේක තමයි මේ සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම, ආහාර පිළිබඳව දැක්ම, පටිච්ච සමුප්පාදය පිළිබඳව දැක්ම. අපි සම්මාදිට්ඨි සූත්‍රයෙන් ඒ විදිහට විස්තර කළා. අපූර්ව ක්‍රමයකට සම්මාදිට්ඨිය මොකක්ද කියලා මහා චත්තාරීසක සූත්‍රේනොත් විස්තර කරලා තියෙනවා. දැන් මේ සූත්‍රේ අපූර්ව විදිහකට විස්තර කරනවා. ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාස්කන්ධේ කොහොමදත් අනිත්‍යයි. අපි හිතුවත් නැතත් ඒ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දකිනවා සම්මා දිට්ඨි. අපි සාමාන්‍ය ලෝකේ හරි දැක්ම වැරදි දැක්ම කියන වචන දෙක සාමාන්‍ය ලෝකෙන් ගමු. සම්මා දිට්ඨි කතාව නෙමෙයි මේ කියන්නේ. ඔන්න වදකෙක් ඉන්නවා. ඒ වදකයා අපිට ආදරෙන් අපිට ලං වෙන්නේ. අපිට ගොඩක් ආදරය කරනවා. වගේ පේනවා. එතකොට අපි යාව දකින්නේ ප්‍රේමවන්තෙක් විදියට. එතකොට එයා ගොඩාක් දැන් අපි ඔන්න උදාහරණයක් හිතමු. ඉසිදාසි කියලා හරි ලස්සන සිටු කුමාරිකාවක් හිටියා. ඈ විවාහ කරලා දුන්න මහා ධනවත් සිටු පවුලකට. ඒ සිටු පවුලට ගිහිල්ලා දවසයි දෙකයි දෙවි කෙනෙකුට වගේ ස්වාමියාට උපස්ථාන කරනවා. අර මිනිහයාට මෙයා එපා වෙනවා. අපිරියයි. මොකද්ද හේතුව කියලා අහුව කියන්නෙත් නැහැ. අම්මලා තාත්තලා හරි කැමති අලුතෙන් ගෙනාපු කෙල්ල සිරියා කාන්තාවගේ දෙටාවට පස්සේ වගේ ගේම එළියයි. හැබැයි මිනිහයාට එපා වෙනවා. ඒ මිනිහයා කිව්වා මේ අම්මලා ඉතින් මහා ඉහළින් මේකේ ගෙදර තියාගෙන ඉන්නවනේ. උඹලට මාව එපායි නම් මේක තියාගනින්න මං ගෙදරින් යනවා. අම්මලා කිව්වා පුතේ හිටපන් මොකද්ද මේ කෙල්ලගේ වැරද්දක් කියපන් කිව්වා. එක වැරද්දක්වත් නැහැ. ඒත් අප්පිරියයි. ඊට පස්සේ අම්මලා කිව්වා දුව මොකද කරන්නේ අපි මට තේරෙන්නේ නැහැ දුව. ඊට පස්සේ සිසිදාස කිව්වා එහෙනම් මං ගෙදර යන්නම්. අර දෑවැද්දෙන් කොටසකුත් අරන් ආපහු ගෙදර ගියා. අර අම්මලා තාත්තලා දැන් කෙල්ල ලස්සනයිනේ. ඒ නිසා ආපහු මේ විවාහ කළා දුන්නා. එතකොට නාය ඒ ගෙදරින් බැහැර කරනවා. ඊට පස්සේ ඔන්න ආපහු කිසිම විවාහයක් මෙයාට හරියන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මොකද කළේ අවසානයේ අම්මලා තාත්තලා මෙයාට දැන් බලන්න මේ
දැන් මෙයා පළවෙනි විවාහය වුණා කලකිරීම නැහැ. දැන් මෙයා දැඩි අදහසක හිටියා නම් අම්මලා තාත්තා දෙවෙනි විවාහයට මෙයා යන්නේ. මෙයාට අර මොකද මේ උනේ කියන ෂොක් එක තිබ්බා මිසක්කා රාගය සේවුනේත් නැහැ. ඇල්ම සේවුනේත් නැහැ. විවාහවල 4-5ක් කරගත්තා කියලා රාගය සේවුනේත් නැහැ. ඇල්ම සේවුනේත් නැහැ. දැන් කොච්චර ඉන්නවද? ඊට පස්සේ අවසානයේ ඉසිදාස හිඟන්නෙක් එක්ක විවාහ වුණා. හිඟන්නත් ඉසිදාස දාලා ගියා. පස්සේ අවසානයේ මෙයා මහාන වුණා. මහාන වුණාට පස්සේ මෙයාගේ හිතේ රාගය සේවුණා. අරහත්ත්වයටපත් වුණා. දිවසින් දැක්කා කලින් ජීවිතේ වැරදි කාම සේවනය කරලා. අනාචාරී හැසිරিলা. බැඳපු මිනිස්සයාත් ඉද්දින් බැඳපු මිනිස්සයාට අමතරව වෙන මිනිහලත් එක්ක ඉඳලා. ඒ කර්ම විපාක විදිහට විවාහවල් හරියන්නේ නැහැ. පවුල් කැඩෙනවා. ස්වාමියාට අප්පිරියා වෙනවා. තමන් ගොඩාක් ආදරය කරද්දි ඒ අයට අපිව අප්පිරියයි. වැරදි කාමසේවනයේ විපාක. රහතන් වහන්සේලා යුගයේ නිසා උතනින් බේරුණා. නැත්තම් තව හිඟන්නු 10 දෙනෙක්වත් බඳිනවා. කොච්චර ස්ත්‍රීන් ඇසුරු කරන සල්ලාල පුරුෂයෝ ඉන්නවද? ප්‍රේමවන්ත කියලා ලෝකේ කොච්චර ස්ත්‍රීන් ඇසුරු කරනවද? රාගී සේවන්නේ. දහදුක් විඳලා විවාහයේ තුල දහදුක් විඳලා කඩා කප්පල්ලා ආය අවුරුද්දක් අමරක් ගියට පස්සේ ආය විවාහයක් වෙනවා. ඇයි මේ නන්දි රාගේ සේවෙන්නේ නැත්තේ? ඇයි මේ ඇල්මේ රාගේ සේවෙන්නේ නැත්තේ? මේ ජීවිතේ කිසිම දෙයක ඇත්ත පෙනිලා නැහැ. තියෙන්නේ අපේක්ෂා භංගත්වයක්, දෝමනසයක්. තමන් පතපු දේ ඒ විදිහට සිද්ධ වෙච්ච නැති එකත් අපේක්ෂා භංගත්වයක් තියෙනවා. දෝමනසෙ තියෙනවා. ඇයි මට මෙහිම වෙන්නේ කියලා. කිසිම දෙයක ඇත්ත දැක්කේ නැහැ. නිසා කවදාවත් ඇල්ම ෂේවුනෙත් නැහැ. රාගය ෂේවුනෙත් නැහැ. දැන් මම කියන්න ගියේ මෙන්න මෙහෙම. ඔන්න දැන් මට ඉසිදාසි කතාව මතක් වුණේ මේ කුණ්ඩලකේසි කතාවත් එක්ක. කුණ්ඩලකේසි ලස්සනට රන් ආභරණ වලින් සැරසිච්ච කුමාරිකාවක්. ඈට ආස හිතුණනේ හොරෙක් ගැන. මරන්න ගෙනියන හොරා මරන්න ගෙනියද්දී ඒ රාජපුරුෂයන්ට අල්ලස් දීලා මේ හොරා බේරගෙන ඇවිල්ලා නාවල තරසලා මිනිහා කරගත්තා. ඊට පස්සේ දැන් මේ මිනිහා හොරානේ. මේක කුණ්ඩලකේසි නෙමෙයි දැක්කේ. කුණ්ඩලකේසිගේ ආභරණ. හොරාට හැම වෙලාවෙම හිතේ තියෙන්නේ මේකේ රත්තරන් ආභරණ ටික හොරකම් කරගෙන පනින්නේ කොහොමද කියලා. ඒතර කුණ්ඩලකේසි හිතා ඉන්නවා මේ මාගේ ප්‍රිය ස්වාමියා. හොරා කල්පනා කරන්නේ මේකෙන් කොහොමද මේව පැහැරගන්නේ කියලා. ඊට පස්සේ හොරා පැලෑන් කරලා කුණ්ඩලකේසිට කිව්වා මං අර චෝර ප්‍රපාතයට බාරයක් වුණා. මේ ඒ තමයි මාව බේරගත්තොත් එහෙම මේ ලොකු පූජාවක් තියෙනවා කියලා. දැන් මං එහෙම හිතුවා අනේ ටික වෙලාවක් යනකොට ඔයා මාව බේරගත්තනේ. දැන් පූජාවට යන්න ඕන. හීනෙන් පෙන්නුම් කරනවා. එහෙනම් හරි අපි ඔක්කොම බෑ ඔයා විතරයි. එහෙනම් යන් කිව්වා. ඔයාගේ සියලු ආභරණ වලින් ඔයා සැරසෙන්න. ඔයා දිව්‍යාංගනාවක් වගේ සැරසෙන්න. සියලුම ආභරණ තියෙන මාල ඔක්කොම දාන්න කිව්වා. වලලු ඔක්කොම දාන්න කිව්වා. ඊට පස්සේ කරත්තෙන් ටික දුරක් ගිහලා මෙයාලා ගෙන්නන්න බෑ දේවතාවුන් වහන්සේ බැල්ම හෙලනවා. අපි දෙන්න විතරක් යන් කියලා කන්ද මුදුනට ගියා. ගිහිල්ලා හයියෙන් අහක ගාලා හිනාවා. දැන් මේ කුණ්ඩලකේසි කල්පනා කරනවා ඇයි මෙහි? මේ මොන පූජාද කියලා හෙව්වා. දැන් ගලවපන් සලුව කිව්වා. උතුරු සලුව බීම තියන්න කිව්වා. දැන් ආභරණ ටික ඔක්කොම ගලවලා දාපන් උකට කිව්වා. ආභරණ ඔක්කොම ටික ගලවලා දැම්මා. ඔක්කොම කරඹුත් ගලවපන් කිව්වා. මුදු ටිකක් ගලවපන් කිව්වා. සියලුම ආභරණ ගැලෙව්වා. මහා පොට්ටනිය. එකම දිනේ. මුළු ඇඟම රත්තරන් වලින් වැහිලා තිබ්බේ.
ඊට පස්සේ ඒ වෙලාවට තමයි කුණ්ඩල කේසිට මොලේ ආවේ. කිව්වා මං ඔයා හොරෙක් විදිහට මේ වද බෙරක ගහ ගෙනියනකොට තිබ්බ ආදරේ දැනුත් ඒ ආදරේ තියෙනවා. මගේ කර්මයක් වෙන්න ඇති කිව්වා මේ ප්‍රපාත. දැන් තල්ලු කරන්න ලැහැත්ති හොරා ලැහැත්ති කුණ්ඩල කේසිගේ ආභරණ ටික අරන් කුණ්ඩල කේසි තල්ලු කරන්න කන්දෙන් පල්ලහැට. කුණ්ඩල කේසි කිව්වා අවසාන මොහොතේ මට ඔයාව පැදකුණු කළ වඳින්න ඕන. ඊට පස්සේ අර හොරා කිව්වා මෝඩ ගෑනු ඉතින් මැරෙනකොටත් වැඳ වැඳ මැරෙන්නේ ආව වැඳපිය කිව්වා. ඊට පස්සේ දැන් කුණ්ඩල කේසි පළවෙනි වටේ ගියා හොඳට හතර කොණීම වැඳා. දෙවෙනි වටේත් වැඳා. තුන්වෙනි වටේ පිටිපස්සෙන් දැන් හතර කොණේ වඳිනවනේ. ඉතින් ඒකයි දැන් මේ වැඳත් ප්‍රශ්න. ඊට පස්සේ මොකද කළේ? පිටිපස්සෙන් තල්ලු කළා හොරාව. හොරාවත් දන්නේ මොකද්ද උනේ කියලා. චෝර පපාතෙන් වැටිලා හොරා මැරුණා. කුණ්ඩල කේසිට ඒ වෙලාවෙම ජීවිතේ පාවුණා. හැබැයි ඇය මෝඩ නෑ. අන්න ස්ත්‍රී රත්න. ගාතාවක් කියුවා කියන දෙවි කෙනෙක් කියපු චෝර ප්‍රපාතයේ දෙවියා. නසෝ සබ්බේ සුඨානේසු පුරුෂෝ හෝති පණ්ඩිතා ඉත්තීපි පණ්ඩිතා හෝති තත්ත තත්ත විචක්කනා. හැම තැනම මේ පිරිමින්ඩෝ මොලේ තියෙනවා කියලා එකක් නෑ. ස්ත්‍රියත් හරියට කල්පනා කළොත් හරියට හරි කියනවා. හරියට ප්‍රශංසා කළා කියනවා දිව්‍යා කුණ්ඩල කේසිට. එයා ඒ රංග ආභරණ කන්දෙම තියලා අනිත් පැත්තෙන් කන්ද බැහැගෙන ඇවිල්ලා පරිබ්‍රාජකාරාමයකට ගිහිලා තල් ඇට වලින් හිසේ කෙස් අයින් කරලා වාද ඉගෙන ගත්තා. ඊට පස්සේ වාද කර කර යනකොට තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉදිරියේ පෙරදුනා. ඊට පස්සේ තමයි කුණ්ඩල කේසි පැවිදි වුණේ. රහතන් වහන්සේ නමක් වුණා. රහත් වෙන්න පින තියෙන අයගේ ජීවිතවල තියෙන කැළඹිලි බලන්න. එදා තමයි ඇත්තටම කලකිරීම ඉපදුනේ. අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වශයෙන්ම දැක්කා. අනිත්‍ය වූ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කා. අනිත්‍ය වූ සංඥාව අනිත්‍ය වශයෙන් දැක්කා. අනිත්‍ය වූ චේතනාව අනිත්‍ය වූ විඥානි. එදා මේ සම්මාදිට්ඨියෙන් ජීවිතය දිහා බලනකොට අවබෝධයෙන් කලකිරුණා. රාගීෂය වුණා. කොහොම රාගයක් තියෙන්න ඇතිද? වද බෙර ගගහ යන පිරිමියෙක් සල්ලි දීලා ගෙන්න ගන්න තරම්. ඒ ඔක්කොම රාගේ ෂය කළානේ මේ කුණ්ඩල කේසි. ඒ උත්තමාවියක් වුණා. දෙවියන් බඹුන් නල්ල තියලා කුණ්ඩල කේසි රහත් තිරණියගේ සිරිපා වැඳා. අර කන්දෙන් හොරා තල්ලු කරපු කුණ්ඩල කේසිගේ ජීවිතයේ ආධ්‍යාත්මික පරිවර්තනය යථාර්ථයේ දැකීම නිසා සම්මා දිට්ඨියටපත් වෙච්ච නිසා. නැත්තම් නිරේනේ. ඒ දෙව් බඹුන්ගේ ආභරණවල ඔටුනුවල මාණික්‍ය රශ්මියෙන් කුණ්ඩල කේසිගේ සිරිපා දෝහණය වුණා. ඒ උත්තමාවිය. මහා රහත් තෙරණිය. ඒ පරිවර්තනය වුණේ ඇයි? අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැක්කා. ඊළඟට ඒ සම්මාදිට්ඨිය ඒ සම්මාදිට්ඨියෙන්ම ජීවිතේ විමසුවා. කෙලෙසේ වුණා. කොච්චර වෙනසක්ද? දැන් ඒකේ තව කාරණාවක් තියෙනවා. දැන් බලන්න ඒ හොරා හිතන්නේ කුණ්ඩල කේසිගේ තියෙන ආභරණ හොරකම් කරන්න. නමුත් කුණ්ඩල කේසි හිතාගෙන හිටියේ ඔහු ප්‍රේමවන්තයා කියලා. නමුත් ඔහු වදකයා. මේ රූපය උත්සාහ කරන්නේ මේ රූපේ හැම වෙලාවෙම කැමති මරණය කරා යන්න. මේ රූපේ හැම වෙලාවෙම රෝග වැළඳ ගන්න කැමති. කොරෝනා වැළඳ ගන්න මේ රූපේ කැමති. ඒ නිසා තමයි අපි බය. ඒකයි අපි කටවල් වහගත්තේ. ඒකයි අත් දෙක අපි සබන් දාලා සෝදන්නේ. විස බීජනාශක දාන්නේ. ඇයි මෙහා කැමති ඇතුට ගන්න. මෙහා කැමති හොද්දට ලෙඩ හදලා වද දෙන්න. නමුත් අපි හිතාගෙන ඉන්නේ මෙහා තමයි අපේ මගේ ලස්සන කරනවා. පූජර් ගානවා. සුවඳ කරනවා. හැඩ වැඩ දානවා. සෙල්ෆි ගහනවා. ෆොටෝ ගහනවා. රාමු කරනවා. මාලා දානවා. නාවනවා. සුවඳ කරනවා.
නමුත් මෙයා තමයි අපිව ලෙඩ කරන්නේ. ආදරණීය වදකයා. දැක්කද මේ ශාරීරික ඇත්ත ස්වභාවය? දැක්කද සත්‍ය ස්වභාවය? ඊට පස්සේ අපි සතුටින් ඉන්නකොට සැප වේදනාවක් විඳිනකොට ඒ වේදනාව හොයන්නේ ඊළඟ වේදනාව. ඊළඟ වේදනාව ආපු ගමන් පරණ වේදනාව නැසනවා. අනිත්‍ය යනවා. දැන් බලන්න නන්දික්කේ සූත්‍රයේ දෙවෙනි සූත්‍රයේ තියෙනවා රූපම් භික්ඛවේ යෝනිසෝ මානසිකරෝත. රූපේ කියන එක ගැන යෝනිසෝ මානසිකාරය කරන්න කිව්වා. රූපා නිච්ඡතංච යථා භූතං සමනුපස්සත. රූපය අනිත්‍ය වශයෙන් යථා භූත සත්‍ය ස්වභාවයම දකින්න. එහෙනම් රූපේ ඇත්ත ස්වභාවයම දකින්ට කල්පනා කරන ක්‍රමයට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. රූපම් භික්ඛවේ භික්ඛු යෝනිසෝ මනසිකරොන්තෝ රූපා නිච්ඡතං ච යථා භූතං සමනුපස්සන්තෝ රූපස්මින් නිබ්බින්දති. රූපයේ අනිත්‍ය වශයෙන් යෝනිසෝ මනසිකාරය කරනකොට රූපයේ යථා ස්වභාවය මෙයාට දකින්න ලැබෙනකොට රූපය ගැන කලකිරෙනවා අවබෝධයෙන්. නන්දික්ඛයා රාගක්ඛයෝ. එතකොට ඇල්ම ෂය වෙනවා. එතකොට රාගය ෂය වෙනවා. රාගක්ඛයා නන්දික්ඛයෝ. රාගය ෂය වෙනකොට නන්දිය ෂය වෙනවා. නන්දි රාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තං තේ උච්චති. එතකොට එයාට තමයි නිදහස් වූ මනාව නිදහස් වූ කෙනා කියලා කියන්නේ. කොහොමද සෝවාන් වෙන්නේ හැටි කොහොමද රහත් වෙන්නේ හැටි. එහෙනම් යෝනිසෝ මනසිකාරය කරන්න ඕන රූපය අනිත්‍ය වශයෙන්ම නුවණින් විමසන්න ඕන. වේදනාව අනිත්‍ය වශයෙන් විමසන්න ඕන. සංඥාව අනිත්‍ය වශයෙන් විමසන්න ඕන. සංස්කාර අනිත්‍ය වශයෙන් විමසන්න ඕන. විඥානය අනිත්‍ය වශයෙන් විමසන්න ඕන. ඉතින් මේවා අපිට හුරු දේවල් නෙවෙයි. අපිට හුරු මේක නිට්ටයයි, සැපයි, ආත්මයි, සුභයි. ඔහොම තමයි අපිට හුරු. කෙනෙක් දැක ගාම එයා ලස්සනයි. එයා කැතයි. එයා හරි පෙනුමයි. ඒ හඬ ලස්සනයි, කැතයි, මිහිරි, අප්පෝ අප්පිරියයි. අපි ඒ වගේ රූපෙට ලකුණු දිදී ඉන්නවා. රූප ප්‍රමාණ කර කර ඉන්නවා. රූප බෙද බෙදා ඉන්නවා. එකක් කලේ නැහැ. අනිත්‍යයි කියලා රූපේ විමසුවේ නැහැ. අපිට වේදනාවක් ආපුවම හප්පෝ සනීපයි. සැප. දුකක් ආපුවම මොන කර්මයක්ද දන්නේ. අනේ දෙයියනේ මොන වේදනාවක්ද මේ? බෙහෙතක් නැද්ද? මෙච්චර මොකද්ද දන්නේ ඇතුලේ තියෙන්නේ. අයියෝ මට වෙච්ච දේ වේදනාවට කන් කෙඳිරි ගන්නවා. වේදනාව අනිත්‍යයි කියලා විමසුවේ නැහැ. සසරේම කරලා නැතුව ඇති. ඒකයි මේ උරු නැත්තේ. සංඥාවක් ආවට පස්සේ මුලා වෙනවා. චේතනා එක දිගට සිටිවිලි එනවා. පිස්සු ලෝකෙක ඉන්නේ. පිස්සෙක් වගේ හිතනවා. ඒ සිතන සිටිවිලි අනිත්‍යයි කියලා හිතුවේ නැහැ. හිතෙන දේ කරනවා. ඇයි මෙහෙම හිතෙන්නේ? කොහොමද හිතෙන්නේ කියලා හිව්වේ නැහැ. හිතෙන දේ කරනවා. විඥානය ගැන නම් දැනුමක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ අයෝධ්‍යාවේ ගංගානන් නදිය ළඟ ඉන්නකොට ගංගානන් නදියේ වතුර ගොඩ ඇවිල්ලා පෙන ගොබ පිටින් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ බලන්න. මේ පෙන ටික දිහා බලන්න. හොඳට බලන්න කිව්වා. දැන් බලනකොට මොකද්ද හිතෙන්නේ? මේක තව ටිකකින් නැති වෙලා යයි. මේකේ ඇති හරයක් නැහැ. මේකේ පෙන ගොබේ සාරය පෙන ගොඩේ සාරයකුත් නැහැ. ඇති දෙයක්ුත් නැහැ ලොකුවට පේනවා. රූපේ ගැන බලන්න කිව්වා. ඔන්න ඔය පෙන ගුලියක් වගේ. ලොකුවට සාඩම්බරයට පේනවා. ඇතුළට බලාගෙන යනකොට මොකුත් නැහැ. නිට්ටය නැහැ. හිස් සාරයක් නැහැ. මේ ශරීරේ මේ රූපේ
වැස්ස කාලේට ඉස්සෙල්ලා කිව්වා හොඳට බලන්න කිව්වා. රූපය ඒකේ ලස්සනට තියෙනවා. රූපේ ඉස්සෙල්ලා බලන්නකෝ රූපේ දිහා. හොඳට හිතන්නකෝ රූපේ ගැන. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය කරන්නකෝ අනිත්‍ය වශයෙන්. එතකොට පේනවා ස්ථිර නෑ. හිස් දෙයක් සාරයක් නෑ. පේන ගොඩේ මොන සාරයක්ද? ඔය සරත් කාලේ පායන කාලේට හිටපු ගමන් මහා වැස්ස එනවා. මහා වැස්ස ආවට පස්සේ වතුරට වැටිලා ලොකු පෙන ගුලි හට ගන්නවා මේ දිය බුබුලු. ඇස් ඇති පුරුෂයෙක් හොඳට බලාගෙන ඉන්නවා. දිය බුබුලු හැටි ඔය එක දිය බුබුලක්වත් අල්ලන්නවත් බෑ. ඔක ටික දුරක් ගිහලා නැතිලා යනවා. එකක්වත් බෝ වෙලා තියන්නේ දිය බුබුලු. එක දිය බුබුලක් නැති වෙනකොට අනිත් දිය බුබුල හට ගන්නවා. හොඳට බලාගෙන ඉන්න කිව්වා. ඔයිම සම්නිකවා මෙහෙමයි වෙන්නේ. ඒ වගේ බලන්න කිව්වා වේදනාවනේ දිහා. සැප හෝ දුක හෝ සැප දුක් රහිත වේදනාව දිහා හොඳට බලන්න කිව්වා. හොඳට බලාගෙනකොට තේරෙනවා එක වේදනාවක් තවත් වේදනාවකින් නැසනවා. හැබැයි කිසිම වේදනාවක් තියාගන්න බෑ. ස්ථිර නෑ. අනිත්‍යයි. හරයක් නෑ. දිය බුබුලේ මොන හරයක්ද? ඊට පස්සේ පායන කාලෙට ඈත මිරිඟුව පේනවා. දහවල් කාලේ. වතුර වගේ කිහිව නැල්ලක් පේනවා. මිරිඟුයි. නොවැනැති පුරුෂයෙක් හොඳට බලනවා. පායන කාලේ මිරිඟුව පේනකොට ඕකේ ඇති දෙයක් නැහැ. එතෙන්ට යනකොට ඒක නෑ වෙන එකක්. ඈත පේනවා. මිරිඟුව. ඒකේ හිස් දෙයක් හරයක් ගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේ Taman සංඥාවේ මම මගේ ආත්මය කියලා අල්ලගෙන හිටියට ওই සංඥාව දිහා හොඳින් බැලුවොත් හොඳට බලලා මෙනෙහි කළොත් අනිත්‍ය වශයෙන් බැලුවොත් අනිත්‍යමයි පේන්නේ. ඕකේ හරියක් නැහැ. මිරිඟුවේ මොන හරයක්ද? සංඥාව දකින්න කොහොම මිරිඟුවක් වගේ. පොරවක් කරන් මිනිස්සෙක් අරටුවක් හොයාගෙන කැලේට යනවා. කෙහිල් වනයක් තියෙනවා. කෙහිල් ගහක් මහා පත කෙහිල් ගහක් කැපුවා පොරොවේ. කපල පතුරු ගගා අරටුව හොයනවා. අරටුවක්වත් නැහැ. ගොබේ නම් තියෙනවා. ඒක නුවණැති පුරුෂයෙක් කල්පනා කරනවා අපේ මේකේ අරටුවක් නැහැ නේ මේක කොච්චර පතුරු ගැහුවා. මේ වගේ චේතනාව දිහා බලන්න කිව්වා. ලොකු ප්ලෑන් තියාගෙන එක දේවල් කළාට දැන් හරිද කියලා බලන්න කිව්වා. ඒව නිත්‍යද කියලා බලන්න කිව්වා. දවසින් දවස මොහොතෙන් මොහොත විනාශ වී යන සිතිවිලි දිහා බලන්න කිව්වා. චේතනාව. කෙහෙල් ගහක් පතුරු ගැහුවා වගේ. ඇති දෙයක් නැහැ. මිත්‍ර කාලයක් හිතා ප්ලෑන් කරපු ඒවා. ඔක්කොම කෙහෙල් ගහක් පතුරු ගහලා තියෙන්නේ. අවසානෙට මොකක්වත් නැතුව හිස් අතින් ඒ අතත් මෙහි දාලා කොහෙදෝ ලෝකයකට යනවා. කෝ අරටුවක්. කෝ හරයක්. චේතනාව දිහා බලන්නකෝ කෙහෙල් කඳක් වගේ. කෙහෙල් කඳක අරටුවක් නැහැ වගේ. මායාකාරේ විඥාකාරේ හතරමං හන්දියක එන ඕනෙක් කෙනෙකුට විඥා පෙන්නනවා. නුවණැති පුරුෂයෙක් හොඳට නුවණ මේවනවා. හොඳට බලනවා. මේ මොන ඇස් බැඳුම් කළා තියෙන කපටිකම. බොරු දේවල්. අනිත්‍යයි මුලා කරනවා. එයාට එපා වෙනවා මේ මිනිස්සු රවට්ටන එක. ඒ වගේ විඥාකාරයක් වගේ මේ විඥානය. විඥානයේ විසින් මවමවා දෙනවා අපිට. අපි ආවෙනවා. ඒකේ හරයක් නැහැ, ස්ථිර දෙයක් නැහැ. හේතුඵල ධාමයෙන් හටගෙන තියෙන අනිත්‍යයි. ඒක හොඳ දැක්මකට එනවා. රාගය ෂේ වෙනවා, ඇල්ම ෂේ වෙනවා, නිදාස් වෙනවා. දැන් තේරෙනවද සම්මා දිට්ඨිය ගැන? අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම දකින්න එක තමයි සම්මා දිට්ඨිය. එතකොට තමයි එයාගේ සම්මා දිට්ඨිය ඉපදුනාට පස්සේ තමයි යාට අවබෝධ ඥානයකට කෙලෙස් ඡේ වෙන විදිහට කල්පනා කරන්න පුළුවන්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති පාරේ යන්න ඉස්සෙල්ලා ඇස් එපැයි. ඇස් නැත්තම් පාර පේනවද? ඒ වගේ තමයි බුද්ධ ශාසනයේ මාර්ගයට ඇස් පෑදුනා වගේ තමයි සම්මා දිට්ඨිය ඉපදීම. ඇස් පේන කෙනා හරි පාරේ යනවාමයි. ඇයි ඒකෝ මග්ගෝ නත්තඤ්ඤෝ
වෙන මාර්ගයක් නැහැ. එකපාරයි තියෙන්නේ. එකපාරක් තියෙන තැනක ඇස් මනුස්සයටත් ඇස් පේනවා නම් පටලවෙයිද? ඒ වගේ එකම එක ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙන බුද්ධ ශාසනය. ඒකට සම්මා දිට්ඨිය නැමැත්තෙන් ඇස් පෑදුණා. සම්මා දිට්ඨියෙන් තමයි ඇස් පෑදෙන්නේ. ඒක තමයි දහං ඇස කියන්නේ. පාර වරදින්නේ නැහැ. නිවන් දකින්න කැමැත්තෝ සම්මා දිට්ඨියට ආසා කරත්වා. සම්මා දිට්ඨියම පතත්වා. සම්මා දිට්ඨිය කුමක්දයි සොයත්වා. ඒ නිසා අපෙන් දෙන්න පුළුවන් හැම උපකාරයක්ම මේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ උපුටා මේ දැක්ුවේ. නිසා ඔබ සියලු දෙනාට ඇත්ත සටියෙන් දකින මේ සම්මා දිට්ඨියම උපද්දවා ගන්නට වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අද මේ විශේෂ ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වමින් පින් කරගන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් කාලිංග හේරත් මහත්මයා, නිරෝෂණී මාපා මහත්මිය, චේතනී දියණිය සහ චෙනුක පුතා විසින් ඒ පවුලේ පින්වතු විශේෂයෙන් පින් අනුමෝදන් කරනවා දෙසැම්බර් මාස 16 දිනට 9 වෙනි ජන්මදිනයේ දෙන චේතනී හේරත් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ රැස් කරගත් පින් බලෙන් සම්මා දිට්ඨිය ගැන ලෝකෙට අහන්න සලස්වූ පින් බලෙන් ඒ දුව තුල සම්මා දිට්ඨියම දිනු වේවා. බුද්ධ ශාසනයේ පිහිට සැලසේවා. අනාගත ජීවිතේ සුරක්ෂිත වේවා. මනුෂ්‍ය ජීවිතේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට දුවට වාසනාව ලැබේවා කියලා සිත පතනවා. දෙසැම්බර් 18 වෙනි දිනට 77 වෙනි උපන්දිනයේ යෙදෙන කාලිංග මහත්මයාගේ පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. බුද්ධ ශාසනයේ පිහිට, ධර්මයේ පිහිට සැලසේවා. සම්මා දිට්ඨිය උපදවා ගන්න මේ පින් හේතු වාසනා වේවා. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. මේ පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්මය අපිට මනාව කියා දෙන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ දරුවන්ට සියලු දෙනාට මේ පින් බලෙන් සම්මා දිට්ඨියෙන් මේ යථා ස්වභාවය ඇත්ත වශයෙන්ම දැකීම නම් වූ මේ සම්මා දිට්ඨිය උපද්දවා ගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම මේ රැස් කරගන්නා වූ සියලුම පින් බලය කාලිංග හේරත් මහත්මයාටත්, නිරෝෂණී මාපා මහත්මියටත්, ඒ වගේම චෙනුක පුතාටත්, ඒ පවුලේ සියලු දෙනාට අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට, අකුරු කර වූ ගුරුවරුන්ට, පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන්ම දැකීම නම් වූ සම්මා දිට්ඨිය පහළ කරගන්න ලැබේවා. මේ උපකාරක ධර්මයක් වේවා. ඔබ පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන් සියලු දෙනාට, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සැලසේවා. අනිත්‍ය වූ දේ අනිත්‍ය වශයෙන්ම දැකීමේ ඒ භාග්‍ය සම්මා දිට්ඨිය උපදවා ගැනීමේ වාසනාව උදා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.